ආදරණීය දුවලා පුතාලට ඉතින් අපි උසස් පෙළ මෙවර 2020 වාණිජ්‍ය විභාගයේ පෙනී සිටින දරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම ජාතික මට්ටමේ වැඩ සටහනක් වියත් පෞර හරහා විශේෂයෙන්ම ඊටමත් විධිමත්ව සකස් කරපු වැඩ පිළිවෙලක් විදිහටයි වැඩසටහන ආරම්භ වෙන්නේ. ඉතින් ඒකෙන් උසස් පෙළ වාණිජ්‍ය දරුවෝ වෙනුවෙන් විශේෂයෙන්ම ගිණුම් කරන්නේ ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය ඔය කියන විෂයන් වෙනුවෙන් විභාගයම ඉලක්ක කරලා මේ වගේ ගැටලුකාරී අවස්ථාවක COVID-19 ගැටලුවත් එක්ක මම මුල් වෙලා සකස් කරපු වැඩසටහනක් දැයි දරුවන් වෙනුවෙන්. මොකද අපිට සමස්තයක් විදිහට ලංකාවේ දරුවන්ට යම් ගැටලුවක් යම් අවිනිශ්චිත බවක් නිර්මාණ වූ කාල පරිච්ඡේදයක් නිසා සියලුම දරුවන් වෙනුවෙන් ඉලක්කගත විභාගයේ වෙනුවෙන්ම සැලසුම් කරපු විද්වතුන්ගේ එකතුවකින් සකස් වෙච්ච වියත් පෞර හරහාම කෙරෙන විශේෂ සම්පත්දායකත්වයකින් සහ දැනුම බෙදා දීමේ වැඩපිළිවෙලක් විදිහටයි මේ වැඩසටහන කෙරීගෙන යන්නේ. ඉතින් අපි අද ආර්ථික විද්‍යාව විෂය ඇතුලේ ඔයාලට විෂය කරුණු අපි සාරාංශගත කරලා බලමු. විශේෂයෙන්ම ඔයාලට මේ වීඩියෝ එක්කම ඩවුන්ලෝඩ් කරගන්න පේපර් එකක් තියෙනවා. පුතාලා ඒකත් ඩවුන්ලෝඩ් කරගෙනම මගෙත් එක්කම මේ ගණනය කිරීම මේ ප්‍රශ්න තියරිත් එක්ක හිතන ආකාර ඊළඟට විභාගයට කොහොමද අපි විශේෂයෙන්ම කෙටි ප්‍රශ්නයක් MCQ ප්‍රශ්නයක් කොහොමද විවරණය කරගන්නේ, කොහොමද පිළිතුරක් තෝරගන්නේ සහ ඒකට අදාළ අවට තියරි කාරණා ටික කොහොමද අපි සැලසුම් කරගන්නේ, ඒ මතක් කර ගැනීමත් එක්ක විභාගයට බොහොම ආසන්න කාල සීමාවක් දැන් තියෙන්නේ. ඒකට ආධාර වෙන විදිහට අපි මේ විෂය කරුණු කාලය කළමනාකරණය කරගෙන කොහොමද කරන්න කියන එක බහුවර්ණ විවරණයක් අද ඔයාලත් එක්ක අපි කතා කරන්න සූදානම් වෙයි. ඉතින් පුතාලා මේ ඔයාලට ලැබිලා තියෙන පේපර් එකත් එක්කම බැලුවොත් අපි එකින් එක සැලසුම් කරගෙන යමු. කාලයත් කළමනාකරණය කරන ගමන් මුලින් ඉඳලා දැන් ඔයා දන්නවා ඔයාගේ කෙටි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 50ක් තියෙනවා. MCQ ප්‍රශ්න 50ක් වාට තියෙනවා. ඒ 50 විෂය නිර්දේශය පුරාම 12 වසර විෂය 1 12 13 වසර විෂය 1 12 පුරා විසිරලා යන විදිහට යම් විධිමත් රටාවකට සකස් වෙන්නේ. එහෙනම් ඒ ගැන අපි දැනුවත් කිරීමක් ඉදිරියට කරන්න කොහොමද ඒ යුනිට් එකේ කෙටි ප්‍රශ්න කීයක් සකස් වෙනවද කියන එක. ඉතින් අර ඒ වගේ වැඩපිළිවෙල ඇතුළතදී වීඩියෝ ගණනාවක් වාට ඉදිරියට මේ සම්බන්ධයෙන් ඉතාම වටින ඉලක්කගත ප්‍රශ්නත් එක්ක මුණ ගැහි. ඉතින් අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න. එතකොට කොහොමද මේ ප්‍රශ්න සකස් වෙන්නේ සහ ඒ විෂය කොටස් වලින් කොයිතරම් කෙටි ප්‍රශ්න සකස් වෙනවද, රචනා ප්‍රශ්න කොහොමද සකස් වෙන්නේ කියන එක සම්බන්ධයෙන් සියලු සැලසුම් වලට මේ වීඩියෝ හරහා ඉදිරිපත් කරනවා. හොඳයි. ඉතින් අපි විෂය ඒකක පිළිවෙලට ප්‍රශ්න අරගෙන බලමු. කොහොමද ඔයාලගේ තියෙන දැනුම සහ ඔයාලගේ දැනුමට අවශ්‍ය තොරතුරු අලුත් කරගන්නේ කොහොමද කියන එක. රයිට්. බලන්න පළවෙනි ප්‍රශ්නේ මෙහෙම කතා කරනවා. පහත සඳහන් දෑ අතරින් සූක්ෂම ආර්ථික විද්‍යාවට අයත් නොවන සිදුවීම සූක්ෂම සහ සාර්ව. දැන් මේවා බොහොම සරල සිද්ධි මුල් කාලේ පුතාලා ඉගෙන ගන්න නැති. ආර්ථික විද්‍යාවේ යම් විෂය කරුණක් විශේෂ ශාස්ත්‍රයක් නිශ්චිතව ඉලක්කගත කරලා ඒක කුටුම්බයන් වෙන්න පුළුවන්, ව්‍යාපාර වෙන්න පුළුවන්. යම් ඒකකයක් ඉලක්ක කරලා ඒ ගැන ගැඹුරින් වෙන් කරලා අරගෙන අපි අධ්‍යයනය කරනවා නම් ඒකට අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. එතකොට භාණ්ඩයක මිල වෙන්න පුළුවන්, ආයතනයක නිෂ්පාදනය වෙන්න පුළුවන්, නිෂ්පාදිතයක පිරිවැය වෙන්න පුළුවන්, පුද්ගලයෙක්ගේ ආදායම වෙන්න පුළුවන්, පුද්ගලයෙක් සතු මුදල් ප්‍රමාණය වෙන්න පුළුවන්. ඒක සූක්ෂමයි. සාරවයි කියලා අපි කියනවා සමස්ත ආර්ථිකයම. ඒක අපේ ප්‍රධාන විෂය එකකයක්. සමස්ත ආර්ථිකයම සියලු කුටුම්බ, ව්‍යාපාර, රජය සහ විදේශ අංශය කියන සමස්තයක් ලෙසගෙන අපි ආර්ථිකය පිළිබඳ පුළුල්ව ගැඹුරින් අධ්‍යයනය කිරීමක් කළොත් අන්න ඒකට අපි කියනවා සාර්ව ආර්ථික විද්‍යාව කියලා. එතකොට ඔය මතකයක් තියාගෙන ප්‍රශ්නේ අපි උත්තරේ තෝරගත්තොත් පළවෙනි එක අපිට කියනවා පෞද්ගලිකාංශයේ සේවක කාර්යක්ෂමතාවය ඉහළ යාම. දැන් මෙතන බලන්න ප්‍රශ්නේ කියවද්දී විශේෂයෙන් ලකුණු කරගන්න. ඒක පැන්සලක් හරි පෑනේ හරි අන්ලයින් කරගන්න මේ සූක්ෂම ආර්ථික විද්‍යාවට අයත් නොවන සිදුවීම්. එතකොට පෞද්ගලිකාංශයේ සේවක කාර්යක්ෂමතාව ඉහළ යාම. සමස්ත ඒරියා එකක් ගැන අපිට කියන්නේ. එතකොට සූක්ෂම නොවන එකයි අපෙන් අහන්නේ.
ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාභය ඉහළ යාම. හරි. ඒතකොට ඒකත් සූක්ෂම මේ නිශ්චිත කොටස් ගැන කියවෙන්නේ. පෞද්ගලික අංශේ ශ්‍රී ලංකා මහ බැංකුව ඊළඟට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ධාවන වාර ගණන ඉහළ යාම. දුම්රිය දෙපාර්තමේන්තුව සමග. ඒ කියන්නේ ආර්ථිකයේ සමස්ත ව්‍යාපාරික අංශය ඇතුළේ ඉන්න එක් ඒකකයක් විතරයි ඒක සූක්ෂමයි එහෙනම්. ඊළඟ ශ්‍රී ලංකා මහ බැංකුව පොලි අනුපාතික ඉහළ දැමීම. දැන් හොඳට දන්නවා. මහ බැංකුව ගැන නෙවෙයි කියන්නේ. මහ බැංකුව ආර්ථිකයේ පොලි අනුපාතික වෙනස් කිරීම ගැන කියන්නේ. ඒක ආර්ථිකයේ පොලි අනුපාතිකය පුතාල බොහොම හොඳින් දන්නවා. ඒක සමස්ත ආර්ථිකයට බලපාන මහ බැංකු පොලි අනුපාතිකය, බැංකු පොලි අනුපාතිකය, නීති තැන්පතු පහසුකම් අනුපාතිකය, නිත්‍ය ණය පහසුකම් අනුපාතය, ප්‍රතිපත්තිමය පොලි අනුපාතිකය කියලා කියන්නේ සාරව සංකල්පයක්. එහෙනම් සූක්ෂම නොවන එක අපෙන් අහනවා නම් එහෙනම් සාරව සංකල්පය වෙන්නේ අංක 4 උත්තරේ. ඉතින් අනේ වගේ දැන් ඔයාලට මේ කාරණා විශේෂ කාරණා මතක් වෙන්න ඕන නිසා මම ඔහොම ගත්තේ. අන්න එහෙම මේ වෙන් කළ බලන්න. දැන් ඔයාව එතනදී නොමග යවන්න උත්සාහ කරනවා ශ්‍රී ලංකා මහ බැංකුව කියන වචනේ වලට දාලා. උත්තර කෙනෙක්ට දෙන්න පුළුවන් මහ බැංකුව ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ කියන එක. නමුත් කරන වැඩේ ගැන බලන්න ඕනේ අපි පොලි අනුපාතිකය ආර්ථිකයේ පොලි අනුපාතිකය එයා වෙනස් කරනකොට සූක්ෂම බලපෑමක් සාරව බලපෑමක් කරන්නේ. රාජ්‍ය වී සඳහා සාතික මිලක්. වී සඳහා සාතික මිලක් ඒක සූක්ෂමයි. ඒකට උත්තරය අංක 4. හොඳයි. ඊළඟට ඔන්න දැන් අපිට මේ පිළිවෙලට ගත්තොත් පොඩි ප්‍රශ්නයක් ගෙනහිලා තියෙනවා ඊළඟ විෂය කොටසක් සම්බන්ධ කරලා. පසුගිය වසර 5ක කාලය තුල ග්‍රීසියේ දළ ජාතික නිෂ්පාදනය 25කින් පමණ අඩු වී ඇතැයි වාර්තා වේ. එතකොට රටක සමස්ත නිෂ්පාදිතය බිඳ වැටිලා. සමස්ත නිෂ්පාදිතය බිඳ වැටෙනවා නම් අපි දන්න බිඳ වැටීමක් සිදු වෙනවා නම් ඒක හැකියාව මායිවාක්‍රේ වමට විතන් වීමකින් අපි දක්වන්නේ. ඒ නිසා ඒක බොහොම සරලවම තීරණය කරගන්න පුළුවන් එකක් ආර්ථිකයක බිඳ වැටීමක් හැකියාව මායිවාක්‍රේ වමට විතන් වීමක් අංක 1 උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. හොඳයි. දැන් ඔන්න විදිහට බලන්න. දැන් මේ විෂය ඒකක පිළිවෙලටම ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ. ඊළඟට දැන් අපි හිතමුකෝ ආර්ථික බිඳ වැටීමක් ආර්ථික පරිහානියක් වගේ සිද්ධියකදී රටේ සම්පත් සම්භාරය අඩු වෙනවා. සම්පත් ඔගේ අඩු වෙනවා. ඵලදායිතාවය බිඳ වැටෙනවා. එවැනි සිද්ධියකදී අපි මායිවාක්‍රේ වමට විතන් කිරීම කරනවා. හරි. ඒ වගේම තමයි රටක සම්පත් සම්භාරයේ වැඩිවීමක් ඵලදායිතාවේ වර්ධනයක් රටක නිෂ්පාදන ශක්තිය වැඩි කරනවා විභව නිමය වැඩි කරනවා අන්න අපි කියනවා ආර්ථිකයේ වර්ධනයක් සිදු වෙනවා කියන්නේ. එතකොට ආර්ථික වර්ධනයේකදී වක්‍රයේ දකුණට විතැනෙනවා ආර්ථික පරිහානියකදී බිඳ වැටීමකදී මායි වක්‍රයේ වමට විතැනීමක් සිදු වෙනවා. ඒ වගේම පුතාලා මතක තියාගත යුතුම සිද්ධියක් තියෙනවා ඒ තමයි රටක නිෂ්පාදන සම්පත් ටිකට හානියක් නොවි සම්පත් ඔබේට හානියක් නොවි සම්පත් උපයෝජනය අඩුවීමක් වෙනවා. අන්න එතකොට අපි ඒක පෙන්නන්නේ සම්පත් භාවිතය අඩුවක්. අන්න ලක්ෂ්‍ය ඇතුළතට ගමන් කිරීමක්. හරි. ඒක ආර්ථික පසුබැසීමකදී වෙන්න පුළුවන්. හරි. සම්පත් උපයෝජනය අඩුවීමක් වෙන්න පුළුවන්. සේවා වියුක්තියක් වෙන්න පුළුවන්. ඒ වගේම සිද්ධියක්. ඊළඟට සම්පත් සේවා නියුක්ත වෙනකොට සේවා වියුක්ත සම්පත් සේවා නියුක්ත වෙනකොට සම්පත් උපයෝජනීය වැඩි වෙනකොට සම්පත් භාවිතය වැඩි වෙනකොට නියමයන් ලක්ෂ්‍ය මායි වක්‍රයේ දෙසට ගමන් කරන්න පුළුවන්. අනේ විදිහට විශේෂ කාරණා අපි මතක් කරගෙන යමු. මෙන්න මේවා. එතකොට දැන් මම පොඩි දෙයක් ඔයාලට කියා දෙන්නම් මෙතනදී. අපි හැකියාව මායිම් පාඩමේ පොදුවේ අරගෙන බැලුවොත් හැකියාව මායිම් පාඩමේ ප්‍රශ්න කරන්න පුළුවන් ස්වරූප කීපයක් තියෙනවා. මේක මේ වැඩේ මේ අන්තිම කාල සීමාවේ මහන්සි වෙනකොට මේ ක්‍රම බලාගන්න. උදාලා දැකලා ඇති හැකියාව මායිම් වක්‍ර නිර්මාණය ආවස්තික පිළිවෙල ගණනය කිරීම ස්ථාවර ආවස්තික පිළිවෙල වැඩින ආවස්තික පිළිවෙල ඔය කියන රටා ආන්තික ආවස්තික පිළිවෙල ඔය මුල මේවා නිර්මාණය කරන උපකල්පන මත ඊට පස්සේ අපි ඒක පාවිච්චි කරලා ආර්ථික විද්‍යාවේ ප්‍රායෝගික සංකල්ප ඉදිරිපත් කරනවා හිඟකම ඊළඟට විකල්ප ප්‍රයෝජන තෝරා ගැනීම වැනි ආර්ථික සංකල්ප ඉදිරිපත් කරනවා හරි සූක්ෂම සංකල්ප ආදී දේවල් ඉදිරිපත් කරනවා ඊට පස්සේ ඔන්න මේ ප්‍රශ්න අහන රටා ටික ඊළඟට හැකියාව මායිම් වක්‍රය පාවිච්චි කරලා අපි පෙන්නනවා මේ වක්‍රයේ එලෙසම තියාගෙන
ආර්ථිකයේ සත්‍ය නියමයම වෙනස් වෙනවා. සත්‍ය නියමය. ඒ කියන්නේ සම්පත් උපයෝජනය අඩු වැඩි වෙනවා. ඒක වක්‍රයට බලපෑමක් නැහැ. ලක්ෂ්‍ය ගමන් කරමින් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක සම්පත් භාවිතයත් එක්ක. සම්පත් භාවිතයත් එක්ක සේවා වියුක්ත වීම, සේවා නියුක්ත වීම, ඊළඟට ඵල කාර්යක්ෂමතාවය වැඩි වීම අඩු වීම වගේ දේවල්. ඒක ලක්ෂ්‍යයත් එක්ක කරන කතාවක්. මොන විදිහට ආවද බැලුවොත් පාස්ටිකම අරගෙන හොඳට ඇනලයිස් කරලා බලන්න. මෙන්න මේ රටාවෙන් පිට ප්‍රශ්න නැහැ. ඊළඟට සම්පත්තෝගේ ඔයාලට මතකයි හැකියාව මායිම් වක්‍ර ඇඳනකොට උපකල්පන ටිකක් අපි කරනවා. තාක්ෂණේ නොවෙනස් ස්ථාවර පවතින සම්පත් සම්භාරය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වෙනස් වෙන්නේ. එතකොට එහෙම උපකල්පනය කරලා මේ ඇඳපු වක්‍රය උතල දකින්න විතර වෙන විදිහට ප්‍රශ්න අහනවා. වමට විතර වෙනවා. දකුණට විතර වෙන ප්‍රශ්න අහනවා. එතකොට මෙයා නොවෙනස්ව තියාගත්ත උපකල්පන වලින් තාක්ෂණේ නොවෙනස්, සාධක ප්‍රමාණය, සම්පත් ප්‍රමාණය නොවෙනස්. එතකොට දැන් ඒ උපකල්පන වෙනස් කරපුවාම අන්න වක්‍රයේ දකුණට හෝ වමට විතරන ප්‍රශ්න අහන්න පුළුවන්. හරි. එතකොට සම්පත් ඔගේම අඩු හෝ වැඩි වෙනවා. අන්න එහෙම කිව්වහම වක්‍රයෙන් වෙනස් වෙනවා. සම්පත් භාවිතය අඩු හෝ වැඩි වෙනවා. අනතර ලක්ෂ්‍ය වෙනස් වෙනවා. ඔය රටා ටිකට ඔය ප්‍රශ්න ඔක්කොම ටික ගත්තත් ඔය රටා ටිකෙන් පිටි ප්‍රශ්න කරලා නේද? ඒ හින්දා අනේ ක්‍රම ටික ඔයාලට බලා ගන්න පුළුවන්. රයිට්. හරි. ඒ නිසා මේ ප්‍රශ්න පත්‍ර මාලාව ඇතුළතදී ඔයාලට මේ කෙටි කාලයක් ඇතුළත සැලකිය යුතු විශාල ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් විවිධ උපක්‍රම ක්‍රම ප්‍රශ්න තෝරගන්න ක්‍රම සහ මේ උත්තර කොහොමද අඳුනගන්නේ විදිහට මේ පාඩම් කරන්න ලේසි ක්‍රම ඔය සියල්ල මුණ ගැහිවාට එනවා කල්පනාවෙන් මේක දිහා බලාගෙන ඉන්න. රයිට්. මේක ටික කරගෙන යන්න රයිට්. ඊළඟ එක මොන තව විශේෂ ප්‍රශ්නයක් අහනවා. තුන්වෙනි ප්‍රශ්නේ එක්තරා ආර්ථිකයක නිෂ්පාදනය කියා මායිම් වක්‍රය පහතින් දැක්කේ. හරි. ඒ නිසා අපි ඒවට උදව් කරන ගමු. හරි. මායිම් වක්‍රයක් දීලා තියෙනවා. මායිම් වක්‍රේ භාවිතයත් එක්ක වර දීලා තියෙන තොරතුරු. මෙන්න මේ වගේ ලක්ෂයක් දීලා තියෙනවා. මම පොඩ්ඩක් හිත ගන්නම් මෙහෙම. භාණ්ඩ දෙක X භාණ්ඩය Y භාණ්ඩය මෙන්න ලක්ෂයක් වර දීලා තියෙනවා A. right ඔන්න ඔය කියන ලක්ෂයන් ලකුණු කරලා y1 කියන නිමයම් සංයෝගයත් අපිට දීලා තියෙනවා. හරි. හරි. දීලා අපිට මෙහෙම ප්‍රශ්නයක් කරනවා අපි. හරි. මගේ x1 ප්‍රමාණය හැදෙනවා. දැනට මෙම ආර්ථිකයේ ඒ ලක්ෂයේ නිෂ්පාදන සංයෝගය නිෂ්පාදනය කරයි. ඒකට මෙයා නිෂ්පාදන සංයෝගය මෙතන බිහි කරගෙන ඉන්නේ. නමුත් y1 නිමයම් ප්‍රමාණයේදී ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභයට වඩා වැඩිය. හරි. මේ හොඳ තියරි කාරණයක් ඔයාලා හිතට එන්න ඕනේ මතක් වෙන්න ඕනේ දැනත්. අපි ආර්ථිකයක මායිම් වක්‍රයේ මත සංයෝගයක ආර්ථිකය පිහිටලා තියෙනවා නම් මායිම් වක්‍රයේ මත සංයෝගයක ආර්ථිකය පිහිටලා තියෙනවා නම් පුතාලට මතක ඇති මේක ඔයාට වාගේ පාසල් ගුරුවරු ඊළඟට උපකාරක පන්ති ගුරුවරු මේවා හොඳින් කියලා දීලා ඇති. එතකොට ඔයාට කියලා ඇති මෙන්න මෙතන මායිම් වක්‍රයේ මත සංයෝගයක ඉන්නවා නම් අපි කියන්නේ ආර්ථිකය නිෂ්පාදනය අතින් කාර්යක්ෂම ආර්ථිකයක්. නිෂ්පාදනය අතින් කාර්යක්ෂමයි. එතකොට මායිම් වක්‍රයේ මත පොතන කීතියත් නිෂ්පාදනය අතින් කාර්යක්ෂමයි. හැබැයි මායිම් වක්‍රයේ මත අපි තෝරාගත යුතු හොඳම සංයෝගය ප්‍රශස්තම සංයෝගය අපි තීරණය කරගන්න ඕන. හරි. ඒක තීරණය කරගන්න අපිට ඒ භාණ්ඩයේ සම්බන්ධයෙන් පවතින ඉල්ලුමහා සැපයුම. එහෙම නැත්නම් මේක දැන් ඔයා මුල් කාලේ හැකියාව මායිම් පාඩම ඉගෙන ගන්න කාලේ පුතාලට මේ කියන අවබෝධය 100%ක් තිබුණේ නැහැ. හරි. මොකද හැකියාව මායිම් පහව කරගෙන ගිහිල්ලා තමයි ඉල්ලුම වක්‍ර හා සැපයුම වක්‍ර කියන කොටසට යන්නේ. ඒත් පහව කරගෙන ගිහිල්ලා තමයි වෙළඳපළක රාජ්‍ය ආර්ථිකයට 13 වසරේ ආවට පස්සේ බාහිරතාවත් සැලකිලිට අරගෙන සමාජ පිළිවෙල සමාජ ප්‍රතිලාභ කියන තැන දක්වා එන්නේ. එතකොට දැන් නමුත් ඒ සියල්ල දැනගෙන ඔයා මෙතන ඉන්නවා නම් ඔයා දන්නවා මෙතන තියෙන්නේ ඇත්තටම ආන්තික පිරිවැය. නිෂ්පාදකයාගේ පැත්තෙන් තීරණ ගන්න ආන්තික පිරිවැය මත. පාරිභෝගිකයාගේ පැත්තෙන් තීරණ ගන්න ආන්තික ප්‍රතිලාභ මත. ආන්තික පෞද්ගලික පිරිවැය ප්‍රතිලාභ හරි. මත පදනම් වෙලා වෙළඳපළක මෙයාලා තීරණ ගැනීම කරනවා.
නමුත් අපි කියනවා ඒක සමාජීය වශයෙන් ප්‍රශස්තම නිමයක් වෙන්න නම් බාහිර තාත් සැලකිල්ලට අරගෙන සමාජ ආන්තික පිරිවැයත් සමාජ ආන්තික ප්‍රතිලාභත් පදනම් කරගෙන නිමයමක් බිහි වෙනවා නම් ඒ නිමයම සමාජීය වශයෙන් ප්‍රශස්තම නිමයම සංයෝගය බිහි කරනවා. ඒක සමාජීය වශයෙන් ප්‍රශස්ත නිමයම සංයෝගය නම් එතනදී නිෂ්පාදන කාර්යක්ෂමතාවයට අමතරව සම්පත් බෙදා වෙන කිරීමේ කාර්යක්ෂමතාවයත් ඉට වෙනවා කියලා අපි කියන්නේ. නමුත් මෙතන ගැටලුවක් තියෙනවා. අපිට කියනවා මේ ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට වඩා වැඩි කියලා. right. ඒ කියන්නේ නම් මේක හොඳ මේක වුණා නම් මෙහෙම වෙන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ ආන්තික පිරිවැය ඉහළින් තියනවා කියලා කියන්නේ. ඒ කියන්නේ නම් ආන්තික ප්‍රතිලාභ වලට වඩා ආන්තික පිරිවැය ඉහළ මට්ටමක පවතින. මේ වගේ මට්ටමක තියෙන. එන මේ සංයෝගයේ ප්‍රශස්තම සංයෝගය නෙමෙයි. එහෙනම් ප්‍රශස්තම සංයෝගය වෙන්න නම් ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමාන වෙන නිමයමක් බිහි විය යුතුයි. හරි. එහෙනම් සමාන වෙන නිමයම මෙන්න මෙතන. එතකොට මෙන්න මේක සමාජීය වශයෙන් ඒ කියන්නේ එහෙනම් මේ தත්ත්වය නෙමෙයි වෙළඳපොළ ඇතුලේ තියෙන්නේ. මෙන්න මේ වගේ තත්ත්වයක් වෙළඳපොළ ඇතුලේ තියෙද්දී ආර්ථිකය මෙන්න මේ නිමයම බිහි කරමින් ඉන්නවා කියන එක යාට කියන්නේ. ඔන්න බලන්න ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? y1 නිමයම ප්‍රමාණයේදී ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභයට වඩා වැඩි. y1 නිමයම මට්ටමේදී ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට වඩා ඉහළින් තියෙන්නේ. ඒ වෙලාවේ මේ නිමයම තෝරගෙන තියෙනවා නම් ඒක සමාජීය වශයෙන් හොඳම නිමයමක් නෙමෙයි. එහෙනම් සමාජීය වශයෙන් ආර්ථික වශයෙන් හොඳම නිමයම වෙන්න නම් ආන්තික පිරිවැය ප්‍රතිලාභ සමාන වන නිමයමක් බිහි කළ යුතුයි. එහෙනම් මෙන්න මේ නිමයම සංයෝගය අපි දාමුකෝ y2 කියලා. මේ නිමයම සංයෝගය බිහි කළ යුතුයි මොන භාණ්ඩයෙන්ද? මේ කියන y භාණ්ඩයෙන්. හරි. y භාණ්ඩයට අදාළවයි මේවා නිර්මාණය කරේ. එතකොට මෙන්න y භාණ්ඩේ නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණය. y භාණ්ඩේ නිෂ්පාදන ප්‍රමාණය මේ දක්වා අඩු වෙනවා නම් X භාණ්ඩේ නිෂ්පාදනය මෙන්න මේ දක්වා වැඩි කළ හැකි ආර්ථිකයට. මෙන්න මෙතන තමයි එහෙනම් ආන්තික පිරිවැය ප්‍රතිලාභ සමාන වෙලා ප්‍රශස්තම නිමයම් සංයෝගයේ ආර්ථිකය බිහි වෙන්නේ. මෙහෙම බිහි වුණොත් අන්න අපි එතනදී කියනවා එම සංයෝගය ආර්ථික කාර්යක්ෂමතාවයේ ඉටුවන නිමයම් සංයෝගය කියලා. හරි. ආර්ථික කාර්යක්ෂමතාවයේ ඉටුවන නිමයම් සංයෝගය කියලා කියනවා. හරි. right. එතකොට ආර්ථික කාර්යක්ෂමතාවයේ ඉටුවන නිමයම් සංයෝගය. right. එහෙනම් දැන් බලන්න. දැන් ඔයාලට හරියටම තීරණය කරගන්න පුළුවන්. X නිෂ්පාදනය අඩු කළ යුතු අතර Y නිෂ්පාදනය වැඩි කළ යුතුයි. ඒක වෙන්න බෑනේ එහෙමනම්. මෙතන අපි ගත්තොත් කෙලින්ම ගමු අපි කතාව. එහෙනම් ආර්ථිකයේ හොඳම සංයෝගයට යන්න නම් y ගේ නිෂ්පාදනය අඩු කරලා x නිෂ්පාදනය වැඩි කළ යුතුයි. එහෙනම් උත්තරේ අංක දෙක බලන්න. x නිෂ්පාදනය වැඩි කළ යුතු අතර y නිෂ්පාදනය අඩු කළ යුතුයි. right. මේවා කොහොම හරි නැවත නැවත අධ්‍යයනය කරන්න හේතුව මේකයි පුතේ. මේ විශේෂ කාරණා ඔයාට මුල් කාලේ මොන ගහනකොට ඔයා මේ ආන්තික පිරිවැය ප්‍රතිලාභ අඳුරන්නේ නැහැ. අඩුම තරමේ ඉල්ලුම් වක්‍ර සැපයුම් වක්‍ර එනකොට දැනගෙන හිටියේ නැහැ. ඉල්ලුම් වක්‍ර සැපයුම් වක්‍ර මොන ගහන්නේ හැකියාවයින් බහුව කරලා ටිකක් දුර ආවට පස්සේ. ඊට පස්සේ මේක මම දැන් මෙතනදී විශේෂ කරලා කතා කරේ නෑ මේ ආන්තික පිරිවැය ප්‍රතිලාභ සමාජ පිරිවැය ප්‍රතිලාභ. නමුත් ඔයා දන්නවා ඒක දැනගන්නවා 13 වසරට තාවට පස්සේ. ඊට එතනදී තමයි බාහිරතත් සැලකිලිට අරගෙන සමාජීය වශයෙන් ප්‍රශස්තම හොඳම සංයෝගය නිෂ්පාදනය කරන්නේ ආර්ථික හානිය අවම වෙන විදියට. ඉතින් ඒකත් සැලකිල්ලට අරගෙන බාහිරතත් වළක්වලා යම් විදියකට ආර්ථිකයක් හොඳම සංයෝගය බිහි කරනවා නම් බාහිරතත් වළක්වලා හොඳම සංයෝගය බිහි කරනවා නම් ඔයා බලන්න නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයත් ඉටු වෙලා සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවයත් ඉටු වෙලා බාහිරතත් වළක්වලා මේක බිහි කරනකොට අපි ඔකට රාජ්‍ය ආර්ථිකය වගේ තැනකට අවිලා කියනවා පැරටෝ ප්‍රශස්තයක ආර්ථිකය පවතිනවා කියලා. ඒ වගේ බොහොම වටින තැන් දක්වා මේ ප්‍රශ්න ගෙනියන්න පුළුවන් වටින තොරතුරු තියෙනවා right. එහෙනම් ඒ අමතර දැනුමක් ගන්න. හරි. ඒකින්ද ඔයාගේ අපි මේකදී ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ වියත් පෞර හරහා ඉහළම මට්ටමක මානව සම්පත් ගොඩක එකතුවකින් සකස් වෙච්ච දේවල්. ඒකද මේ ඉහළම මට්ටමක දැනුමක් සහ ඉහළම මට්ටමක ප්‍රතිඵලයකට යන්න
පොදුවේ සමස්ත ලංකාවේ දරුවෝ වෙනුවෙන් යම් ගැඹුරු විශේෂ සීමාවක් දක්වා ඔයාලට මේ හිතන්න පරාසයක් හදලා දෙන්න උත්සාහ කරන්න. හරි. හොඳයි. ඊළඟට බලන්න. අංක 4 ප්‍රශ්නේ. පූර්ණ සේවා නියුක්ති තත්ත්වයක් පවතින ආර්ථිකයක අකාර්යක්ෂම අයුරින් සම්පත් භාවිතා කරන විට පූර්ණ සේවා නියුක්තියක පවතින ආර්ථිකයක අකාර්යක්ෂම අයුරින් සම්පත් භාවිතය. රයිට්. ඔකත් හොඳ තැනක්. රයිට්. එහෙනම් ඔයාලට මේ මුල් ප්‍රශ්න පත්‍ර කිහිපයේදී අපි ඉලක්කගතව කතා කරන සමහර විෂය මාතෘකා සම්බන්ධයෙන් අපි වැඩිපුර ප්‍රශ්න පාවිච්චි කරනවා. ඒකෙන් බලන්න අපි මේ තැන් ගැන වාර පොඩ්ඩක් පුළුල් දැනුමක් දෙන්න. ඒ හින්දා මෙන්න මේ තැන් බලන්න හැකියාව මායිමවලදී අපිට මොන ගැන තව විශේෂ තැනක්. අපි දැන් අර කලින් ප්‍රශ්නේ ගත්ත උදව්ව මේකට ගොඩක් උපකාර වෙයි. මායිම් වක්‍රය මත කොතනක ආර්ථිකය පිහිටලා හිටියත් අපි කියන එකට නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය කියනවා. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. උත්සාහ දන්නවා නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය නිකන් හිට වෙන්නේ නැහැ. ඒකට කොන්දේසි දෙකක් තියෙනවා. ඒ තමයි පූර්ණ සේවා නියුක්තියයි අපි කියනවා ඊළඟට පූර්ණ නිෂ්පාදනය. පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය. මේ සංයෝග දෙකම ඊට උනහම එම ආර්ථිකයට පුළුවන් තමන්ගේ නිමැවුම මායිම් වක්‍රයේ මත සංයෝගයක පිටලා පවත්වාගෙන යන්න. හොඳයි. ඉතින් අපෙන් කියනවා මෙහෙම එකක්. පූර්ණ සේවා නියුක්ති තත්ත්වයක් පවතින ආර්ථිකයක අකාර්යක්ෂම අයුරින් එහෙනම් ආර්ථිකයේ පූර්ණ සේවා මායිම් වක්‍රයේ මත ඉන්න නම් ඒ ආර්ථිකය පූර්ණ සේවා නියුක්තිය කියන මට්ටමත් ඉටු වෙලා පූර්ණ නිෂ්පාදනය කියන එකත් ළඟා වෙලා තියෙනවා. අන්න එහෙමනම් කොද්දේසි දෙකම ඉටු වුණාම ඒ අපි කියන්නේ මේ ආර්ථිකය කොතන පවතිනවා කියලා මායිම් වක්‍රයේ මත ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ වෙලාවක ඔයා හොඳටම දන්නවා මායිම් වක්‍රයේ මත සිටින ආර්ථිකයක සියලු සම්පත් භාවිත වෙනවා. එimhe භාවිත වෙනකොට මෙයාට අවශ්‍ය වුණොත් මේ පැත්තේ x භාණ්ඩය මේ තියෙන y භාණ්ඩය හරි. මෙයාට අවශ්‍ය නම් y ගේ නිෂ්පාදනය වැඩි කරන්න. y1 සිට y2 දක්වා වැඩි කරන්න අවශ්‍ය වෙනවා. පුළුවන් ද කියලා අහුවොත් මෙයාට පුළුවන්. හැබැයි සියලු සම්පත් භාවිත වෙන වෙලාවක එයාට වෙනස් නිෂ්පාදනයක් කැප නොකර අලුත් නිෂ්පාදනයකට යන්න බෑ. ඒ කියන්නේ එහෙනම් මෙයාට y ගේ මෙන්න මේ දක්වා නිමැවුම වැඩි කරන්න උනොත් y ගේ නිමැවුම මේ දක්වා වැඩි කරන්න උනොත් එයාට අනිවාර්යයෙන්ම x ගේ යම් නිමැවුම් ප්‍රමාණයක් පුතේ කැප කරන්න වෙනවා. හරි. කැප කරන්න වෙනවා. ඒ කියන්නේ එහෙනම් පූර්ණ සේවා නියුක්ති ආර්ථිකයක ඉන්නකොට හරි. ඔන්න ඔය කියන කැපකිරීම යට කරන්න වෙනවා. හරි. අනේකත් පොඩ්ඩක් මතක තියාගන්න. එහෙනම් අපිට කියනවා එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනය අඩු කළ යුතුයි කියලා කියනවා. හැබැයි දැන් අකාර්යක්ෂම අයුරින් නම් හරි. එහෙනම් මේ සංයෝගය ඔන්න දැන් ඔයාලට මෙතන තියෙන කාරණා අතරට අපි ගමු. අකාර්යක්ෂම අයුරින් නම් සම්පත් භාවිතා කරන්නේ මේ ලක්ෂ්‍ය මායිම් වක්‍රයේ ඇතුළත පිටලා තියෙනවා. හරි. එහෙනම් මෙයාට පුළුවන් අකාර්යක්ෂම අයුරින් සම්පත් භාවිතා කරන වෙලාවක අන්න දැන් අපිට තේරෙනවා මෙයාට කැමති නම් y භාණ්ඩය වැඩි කරන්නත් පුළුවන්. කැමති නම් x භාණ්ඩය වැඩි කරන්නත් පුළුවන්. කැමති නම් භාණ්ඩ වර්ග දෙකේම නිමැවුම වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. රයිට්. බලන්න එහෙනම් මොකක්ද අපිට දෙන්න පුළුවන් උත්තරේ? එක් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනය අඩු කළ යුතුයි. අකාර්යක්ෂම අයුරින්. එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට භාණ්ඩ දෙකේම නිෂ්පාදනය එකවර වැඩි කිරීමට නම් නිෂ්පාදන හැකියාව වැඩි කළ යුතුයි. නිෂ්පාදන සංයෝගයේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ ඉහළ දැක්වේ. භාණ්ඩ දෙකේම හෝ එක් භාණ්ඩයක හෝ නිෂ්පාදනයේ ආවස්තික පිළිවෙලකින් තොරව වැඩි කළ හැකියි. අන්න පූර්ණ සේවා නියුක්තියක ඉන්නවා නම් ඒ වැඩේ කරන්න බෑ. නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයක ඉන්නවා නම් ඒක කරන්න බෑ. නමුත් මායිම් වක්‍රයේ ඇතුළක ඉන්නවා නම් උණ ප්‍රයෝජනයක ඉන්නවා නම් මායිම් වක්‍රයේ වම්පස ලක්ෂයක ඉන්නවා නම් එක් භාණ්ඩයක හෝ භාණ්ඩ දෙකේම නිමැවුම ආවස්තික පිළිවෙලකින් තොරව වැඩි කිරීමේ හැකියාව මාර්ථිකයට තියෙනවා. රයිට්. ඊළඟට බලමු. හරි.
ඊළඟ ප්‍රශ්නේ. එතකොට හතරවෙනි එකට උත්තරයක් 4 5. කා සඳහා නිපදවන්නේ යන ප්‍රශ්නය පැන නගින්නේ. කා සඳහා නිපදවන්නේ. ආර්ථික ප්‍රශ්න තුනක් තියෙනවානේ. ආර්ථික ප්‍රශ්න තුනක්. කුමක් කොපමණ නිපදවිය යුතුද? ඊළඟට කියන සම්පත් බෙදා හැරීම සම්බන්ධයෙන් ගැටලුවක්. මොන භාණ්ඩයකද සේවාවට සම්පත් බෙදන්නේ. ඊළඟට කෙසේ නිෂ්පාදනය කරන්නේද? තීරණය කරන භාණ්ඩේ හදන විදිය. ඒක අපි කෙටියෙන් කිව්වොත් නිෂ්පාදන ක්‍රමය, තාක්ෂණය, ශිල්පීය ක්‍රමය, ශ්‍රම සූක්ෂමද, ප්‍රාග්ධන සූක්ෂමද කියලා තීරණය කරන ප්‍රශ්නය. ඊළඟට කා සඳහා නිපදවන්නේද? ඒ කියන්නේ ආර්ථිකයේ බිහිවෙච්ච නිමයම බෙදා හරින ආකාරය පිළිබඳ ප්‍රශ්නයක්. නිමයම බෙදා හරින මිනිසුන්ට ලැබෙන්න ඕනේ ආදායම්. ඒ ආදායම් වලින් තමයි මිනිස්සු භාණ්ඩ හා සේවා මිලදී ගන්න. ඉතින් අපි ඔකට කියනවා ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ගැටලුවක් කියලා. ඒක ගැටලුවේ ස්වභාවයක් තුනේ කියන්නේ. සම්පත් බෙදා හැරීම පිළිබඳ ගැටලුවක්. ඊළඟට නිෂ්පාදන ශිල්පීය ක්‍රමයේ තාක්ෂණ පිළිබඳ ප්‍රශ්නයක් කෙසේද කියලා කියන්නේ. කා සඳහාද කියන්නේ ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නයක්. කියන්නේ මිනිසුන් කොහොමද මේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න. ඒ ප්‍රශ්නේ ස්වභාවය. නමුත් ඒ ප්‍රශ්න තුනේ ස්වභාවය ඒක. නමුත් මෙතන අහන්නේ කා සඳහා නිපදවන්නේද යන ප්‍රශ්නේ පැන නගින්නේ මූලික ආර්ථික ප්‍රශ්න සියල්ල පැන නගින තර තමයි ප්‍රශ්න වලට මුල ආර්ථික විද්‍යාවේ ප්‍රශ්න වල මුල හිඟකම. සම්පත් අසීමිත උමනාවට සාපේක්ෂ සම්පත් හිඟවීම. ඒ සම්පත් වල විවිධ ප්‍රයෝජන විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න භූමියේ ශ්‍රමයේ ප්‍රාර්ථනා කියන සම්පත් යොදාගන්න හිඟවීමත් සහ ඒ සම්පත් වල ඒ විකල්ප අවස්ථාවට තෝරා ගැනීමක් කිරීමට පුළුවන් වීම. එතකොට ඒ තේරීම තමයි ඔය කුමක් කොපමණ කෙසේ කා සඳහා කියලා වර්ග කරන්නේ. එහෙනම් ඔයා ප්‍රශ්නේ පටල ගන්න ඉඩ තියෙනවා. මොකද ප්‍රශ්නේ ඇතිවන මූලය අහන්නේ. ප්‍රශ්නේ ඇති වෙන්නේ සම්පත් හිඟකම සහ සම්පත් වල විකල්ප ප්‍රයෝජන නිසා ඇති වෙන්නේ. නිසා උත්තරේ වෙන්න ඕනේ අංක 5. ඉතින් අනේ දැන් හොඳට ඉලක්ක කරලා බලන්න. මොකද ඔය අංක 1ට අහුවෙන්න ඉඩ තියෙනවා. මොකද ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නේ කියන එක අපේ ඔළුවේ තියෙනවා නිතරම. මම ප්‍රශ්නේ ගැන නෙමෙයි අහන්නේ. ප්‍රශ්නේ පළනගෙන මූලය අහන්නේ. හොඳයි. ප්‍රශ්න අංක 6 බලන්න. දක්වන වෙළඳපොළ ආර්ථිකයේ පැත්තේ ප්‍රශ්න වලට යමු. දැන් ටික ටික සිලබස් එකේ පිළිවෙලට හැකියාමයි ආර්ථික පද්ධති. හරි. ඊළඟට අපිට හොඳ ප්‍රශ්නයක් හම්බ වෙනවා වෙළඳපොළ ආර්ථිකය සම්බන්ධයෙන්. හරි. මොකද ඔයා දන්නවා රචනා ප්‍රශ්න ගත්තොත් රචනා ප්‍රශ්න වල දෙවෙනි ප්‍රශ්න හැදෙන්නේ ඉල්ලුම සැපයුම සමතුලිතේ නම්‍යතාවයේ ඔන්න ඔය ඒරියා එක. හරි. ඒකට අදාළව අපිට විෂය ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. හරි. හොඳට ප්‍රශ්න කියවන්න. ප්‍රශ්න කියවලා බලන්න. ඔයාලට අදහසක් එනවද මේක විවරණය කරගන්න කියලා? X භාණ්ඩයේ මිල වැඩි වීම හේතුවෙන් Y භාණ්ඩයේ සමතුලිත මිල වැඩි වූ අතර සමතුලිත ප්‍රමාණය අඩු වී ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔබට එකඟ විය හැකි කරුණ වන්නේ. දැන් මෙන්න මෙහෙම හිතලා බලන්න පුළුවන් ඔයාලට. සමතුලිතය ගැන නම් අහන්නේ මෙතන කතා කරන්නේ ඉල්ලුම ගැනවත් සැපයුම ගැනවත් වෙන් කරලා නෙවෙයි. ඉල්ලුම හා සැපයුම මත තීරණය වුණු සමතුලිත මිල ගැනයි අපෙන් අහන්නේ. මෙන්න මේ මුල හදාගන්න. හැබැයි ප්‍රශ්නේ අහන්නේ Y භාණ්ඩය සම්බන්ධයෙන්. එහෙනම් PY Y ට අදාළව. හැබැයි X ගේ මිල වැඩි වෙන්නේ. එතකොට ඕක දරුවෙක් හිතුවොත් එහෙම ඉල්ලුම පැත්තෙන් ඔයාට ඔය ප්‍රශ්නේ අග කොටස් ටිකට ඔන්න ඔයාලට මැච් කරලා බලන්න මම මේ පොඩි ක්‍රම කියලා දෙන්නේ. මේ ටෙක්නික්ස් අල්ලගන්න. Y භාණ්ඩයේ මිල වැඩි වූ අතර ප්‍රමාණය අඩු වෙලා. හරි. එතකොට ඔයා මේ පොඩි ලේසි ක්‍රමයක් බලන්න. ඔයාට හිතනවා ඉල්ලුම පැත්තෙන් මේක ගලපන්න. ඔයාට ඉල්ලුම පැත්තෙන් ගලපුවොත් ඔයා මොකද කරන්නේ? ඉල්ලුම වක්‍රයක දක්වන විදිහට කරන්න. එතකොට මිලක් වැඩි වෙනවා ප්‍රමාණයත් වැඩි වෙනවා. උත්තරේ වෙන්න බෑනේ. ඔයා හිතුවොත් එහෙනම් ඉල්ලුම අඩු වෙනවා කියලා. ඉල්ලුම වක්‍රය වමට විතර ගලපන්න. එතකොට මිලත් අඩු වෙනවා ප්‍රමාණයත් අඩු වෙනවා. ඒකත් වෙන්න බෑනේ. මොකද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකද්ද? මිල වැඩි වෙනකොට ප්‍රමාණය අඩු වෙලා. ඒතර ඉල්ලුම පැත්තෙන් ඔයා උත්තරේ දෙන්න හිතන්නත් කලින් ඔයාට බලන්න පුළුවන් මේක ඉල්ලුම පැත්තෙන් ගලපලා වැඩක් වෙන්නේ නැහැ. ඉල්ලුම පැත්තෙන් ගලපලා වැඩක් වෙන්නේ නැහැ. නමුත් ඉල්ලුම පැත්තෙන් අදහස එන විදිහටයි ඔයාට ප්‍රශ්න දාලා තියෙන්නේ. ඒතර ඉල්ලුම පැත්තෙන් තීරණ ගන්න කලින් බලන්න මේ අවසාන රිසල්ට් එක මිල වැඩි වෙලා ප්‍රමාණය අඩු වීම ඉල්ලුමත් එක්ක කරන්න බෑ. එහෙනම් ඉල්ලුම පැත්තෙන් ඔයාලට මේක අමතක කරන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි වරද්ද ගන්න නැතුව හරියට ප්ලෑන් කරොත් ඉල්ලුම ගලපලා බලන්න පුළුවන්. ඉල්ලුමෙන් උත්තරේ ගන්න බෑ. ඉල්ලුම වැඩි වීමක් වුණොත් දෙකම වැඩි වෙනවා. අඩු වීමක් වුණොත් දෙකම අඩු වෙනවා. එහෙනම් දැන් ඔයාලට මේක සැපයුම පැත්තෙන් විතරයි හිතන්න වෙන්නේ. එච්චරමයි තියෙන එකම විකල්පය. හරි. හැබැයි ඒක මෙහෙම බලන්න පුළුවන්.
x භාණ්ඩයේ මිල වැඩි වීම. ඒ කියන්නේ මේ දෙන්න සම්බන්ධ භාණ්ඩ දෙකක්. අපි සැපයුමේදී හිතන විදිහක් තියෙනවා. අනිකුත් සම්බන්ධ භාණ්ඩ ගැන හිතන්නේ සලකා බලන භාණ්ඩය. ඒ කියන්නේ y නේ සලකා බලන භාණ්ඩය. ඒ සලකා බලන භාණ්ඩය නිපදවීමට යොදා ගන්න. මෙයාව හදන්න යොදා ගන්න යෙදවුම් වලින්ම බිහි කළ හැකි වෙනත් භාණ්ඩයක් තමයි සැපයුමේදී අපි සංසන්දනය කරන්නේ. හරියට අල වගා කරන ගොවියෙක් ඉන්නවා. එයාගේ වගාව අල. ඒ යෙදවුම් වලින් ඒ ඉඩමෙන් ඒ උපකරණ වලින් ගොවවන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හරි. එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒකට සමාන යෙදවුම් වලින් යන බිස්නස් දෙකක්. හැබැයි මෙයාගේ භාණ්ඩ මේක. එතකොට මෙයාගේ මිල අන්න එහෙනම් මෙයාගේ නිෂ්පාදිතය අල නිෂ්පාදිතය කරගෙන ඉන්න කාලේ එයා දකිනවා මේ ගෝව වෙළඳපොලේ X භාණ්ඩේ මිල වැඩි වෙලා. ඒතර මේ වගේ වෙලාවක මේ නිෂ්පාදකයෝ සමාන යෙදවුම් නම් එයා බලන්න උත්සාහ කරන්නේ ටක් කළා එයාගේ යෙදවුම් ටික මේකට දාලා හොඳ මිලක් තියෙන භාණ්ඩයක් හදලා මාකට් එකට දාන්න. ඒතර මෙයාගේ මිල ඉහළ යන කාලෙට ගොවියෝ ඒක වගා කරන්න එයාලගේ සම්පත් යොදවනකොට මේ අල නිෂ්පාදනය මොකද වෙන්න පුළුවන්? අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ නේද? සැපයුමේදී අපි දකින දෙයක් ඔය තියෙන කාරණාවක් වඩ මතක් කරේ. ඒතකොට සම්බන්ධිත භාණ්ඩයක තරංකාරීව සම්බන්ධ වෙලා ඉන්න භාණ්ඩයක තමන්ගේ යෙදවුම් වලින් හදන්න පුළුවන් වෙනත් භාණ්ඩයක මාකට් එකේ හොඳ මිලක් දැක්කහම අපේ වෙළෙන්දෝ අපේ නිෂ්පාදකයෝ කරන්නේ තමන්ගේ යෙදවුම් ටික අර ලාභ තියෙන භාණ්ඩයට හොඳ මිලක් තියෙන භාණ්ඩයට දානවා. ඒ භාණ්ඩයේ වෙළඳපොලක් හැදෙනවා, නිවීම වැඩි වෙනවා, සැපයුම වැඩි වෙනවා. එහෙනම් සලකා බලන භාණ්ඩයේ දැනට තියෙන සැපයුම් තත්ත්වය අඩු වෙන්න පුළුවන්. අන්න සැපයුම් වක්‍රය මොකද වෙන්න පුළුවන්? වමට විතන් වෙයි. විතන් උනහම බලන්න. ඔය කියන කතාව සිද්ධ වෙලා තියෙනවා. අන්න මිල ඉහළ ගියා ප්‍රමාණය අඩු වුණා. හරි. එහෙනම් මේ දෙන්න පරිභෝජනයේ පැත්තෙන් ඉල්ලුම් කරුගේ පැත්තෙන් ආදේශන නෙවෙයි සැපයුම් කරුගේ පැත්තෙන් ආදේශන බලපෑමක් තියෙනවා. සමීප ස්වභාවයක බැඳීමක් තියෙන භාණ්ඩ දෙකක් x හා y කියලා කියන්නේ. ඒතර දැන් ඔයාලට දෙන්න මේ සිද්ධිය ගලප ගන්න නැතුව ඔතන උත්තර කෙසේවත් තෝරන්න අමාරුයි. ඉතින් අර විදිහට පොඩි උපක්‍රම පාවිච්චි කරන්න. මේක ඉල්ලුම් වක්‍ර විතන් කරොත් මේ කියන සිද්ධිය වෙන්නේ නැහැ. දැන් මේක එන ආසන්න තීරණයට නෝ මේක ඉතින් සැපයුමට තමයි ගලපන්නේ. රයිට්. එහෙනම් බලන්න පුතාලා හොඳට බලන්න. තුන්වෙනි උත්තරේ අංක 1 වෙන්න බෑ. ඒක නිකම්ම ආදේශන භාණ්ඩ ගැන කියනවා. නමුත් මේක x හා y කියලා කියන භාණ්ඩ නිෂ්පාදන ආදේශන විදිහට තියෙන භාණ්ඩ දෙකක්. හරි. එහෙනම් උත්තරේ අංක 3. හොඳයි. ඊළඟට බලමු අපි 7 වෙනි ප්‍රශ්නේ. හරි. 7 වෙනි ප්‍රශ්නේ ගත්තොත් තිරිඟු පිටි වෙළඳපළට රජයේ මැදිහත් වී ඇති ආකාරය පහත් දැක්වේ. හරි. මම වාගේ උපසදානෙන්න මේ කතාව හදාගෙන යනවා. අපෙන් අහනවා උපරිම මිල පැනවීමෙන් පසුවද Q1 ප්‍රමාණය සපයනු ලබයි නම් නිෂ්පාදන අතිරික්තය අපෙන් අහන්නේ. හරි. සපයනු ලබයි නම් නිෂ්පාදන අතිරික්තය. right අපිට දීලා තියෙනවා බලන්න දැන් ඔයාගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක් උපරිම මිලක් පනවලානේ මෙන්න උපරිම මිල T0 ප්‍රමාණය ගැන අපිට කියනවා උපරිම මිලේදී මෙන්න අපි දන්න සාමාන්‍යයෙන් ඉල්ලුම් ප්‍රමාණය මේ විදිහට නිර්මාණය වෙලා Q1 ප්‍රමාණයක් තියෙනවා පෙර පැවති සමතුලිත ප්‍රමාණය මෙන්න Q2. හරි. දැන් අපෙන් සාමාන්‍යයෙන් මෙතන අහනවා නිෂ්පාදන අතිරික්තය අහන්නේ. දැන් පුතාලා මෙහෙම දෙයක් තේරුම් ගන්න ඕනේ. නිෂ්පාදන අතිරික්තය ගණනය කරනකොට අපි දන්නවා නිෂ්පාදන අතිරික්තය ගණනය කරන්න බොහොම ලේසි පහසු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපි සරලව මෙතන හිතමු. නිෂ්පාදකයෙක් ලබන මුළු අයභාරයෙන් වගේ රූප ස්ථාන විදිහට F ඊළඟට
එතන තියෙනවා G ඊළඟට I ඊළඟට H E B C D right ඔන්නම තියෙනවා. දැන් මේ කොටස ඇතුලේ මේ කිසිම බලපෑමක් වෙන්න කලින් අපෙන් අහුවොත් එහෙම නිෂ්පාදන අතිරික්තය ඇහුවොත් අපි දන්නවා ටක් ගාලා මෙන්න මේ කොටස ඇහුවා මේ ටික තමයි නිෂ්පාදන අතිරික්තය කියලා කියන්නේ. මේ කොටස මුළු අයභාරය. මේ ටික නිෂ්පාදන අතිරික්තය. මේ ටික TVC total variable cost එක මුළු විචල්්‍ය පිළිවෙල. මේ ඔක්කොම ගත්තොත් TR මුළු අයභාරය. ඒ කියන්නේ නම් අපි සාමාන්‍ය රටාව තමයි TR වලින් අඩු කරනවා TVC. මේක තමයි හොඳම විදිහ අපි තේරුම් ගත යුතු. මෙතනින් තියෙන්නේ නිෂ්පාදකයා සත්‍ය වශයෙන් ලබන ආදායම. සත්‍ය ආදායම. මෙතන යා අපේක්ෂා කරන ආදායම. අපේක්ෂිත ආදායම. ඒතර සත්‍ය වශයෙන් ලැබෙන ආදායමෙන් එයා බලන්නේ එයාගේ මේ හදන්න ගිය variable cost එක විචල්්‍ය පිළිවෙල කව කරගන්න. ඉතින්දා මේ වේදම් ටික කව කරගන්න. ඒක කව වුණාට පස්සේ වැඩිපුර කීයක් හරි තියනවා නම් අන්න අපි ගෙනගෙන නිෂ්පාදකයාගේ අතිරික්තය. හරි. දැන් ඒක ඔක දැනගෙන ඉන්න ඕනේ. මෙතනදී මේ තීරණය ගන්න. දැන් ප්‍රශ්නේ මෙහෙම තැනක අපි හිත කරනවා. ඒ තමයි Q1 ප්‍රමාණය එයා හදන උපරිම මිල සීමාව නියම කළාට පස්සේ පාරිභෝගික මෙච්චරක් ඉල්ලනවා. ඉල්ලුවට වෙලෙන්ද තීරණයක ඉන්නවා එයා සැපෙම මේ දක්වාම අඩු කරන්නේ නැහැ. එයා මේ ප්‍රමාණයම සපයන්න තීරණය කරනවා කියලා කියනවා. හරි. අන්න එක විශේෂ සිද්ධියක් නේ. Q1 ප්‍රමාණයම සපයන්න තීරණය කරනවා. එහෙම තීරණය කළොත් හොඳට ඔයා බැලුවොත් මේකේ වෙලෙන්දාට ලැබෙන ආදායම TR කොච්චරද කියලා අහුවොත් Q1 ප්‍රමාණය මෙන්න මේ මිලයට තමයි විකුණන්න වෙන්නේ. Q1 ප්‍රමාණය හැදුවට උපරිම මිල පාලනය වෙන A B C කියන කොටස තමයි යාගේ ආදායම බවට පත් වෙන්නේ. එහෙනම් A ධන B ධන C මෙයාගේ ආදායම. හැබැයි Q1 ප්‍රමාණය හදනවා නම් එයා දරන විචල්්‍ය පිළිවෙල මහ විශාලයි. මෙන්න යාගේ විචල්්‍ය පිළිවෙල. B C D කොටස යාගේ විචල්්‍ය පිළිවෙල. ඒ හදන ප්‍රමාණය වෙනුයි B ධන C ධන. හරි. එහෙනම් දැන් බලන්න පුළුවන් එයාගේ අතිරික්තය මෙයා ඉවත් වෙලා ගියා. C කොටසට C කොටස ඉවත් වෙලා ගියා. දැන් එහෙමනම් A කියලා කොටසකින් වැඩි වෙලා D කියන කොටසකින් අඩු වෙලා තියෙනවා. ඔන්න ඔය වෙනස එයාගේ නිෂ්පාදන අතිරික්තයේ වෙනස බවට පත් වෙනවා. හරි. එහෙනම් උත්තරේ වෙන්නේ උත්තරය අංක 1. හරි. එහෙනම් හොඳ තේරුම් අරගෙන කරන්න. දැන් මේ තැන් වලට ආවට පස්සේ නිෂ්පාදන අතිරික්තය අපිට අර මේ ත්‍රිකෝණීය වර්ගඵලය වගේ සරල ක්‍රමයකට ගණනය කරන්න හොඳ නැහැ. ඒ බලන්න ඕනේ නිෂ්පාදකයාගේ අතිරික්තය කියලා කියන්නේ එයා ලබන මුළු ආයභාරයෙන් සත්‍ය වශයෙන් ලබන ආදායමෙන් එයා ඒකට දරපු ආව පිළිවෙල මට්ටම. අපි අහලා තියෙනවා සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල දක්වා එයා ආවරණය කරගෙන අපේක්ෂා කරනවා. ඒතර එයා ඒ ටික වෙනුවෙන් දරපු මුළු විචල්්‍ය පිළිවෙලක් කව කරගන්න බලාපොරොත්තු වෙනවා. විකුණන මිල කීය වුණා. අන්න එතකොට අපි කියනවා එයාගේ අතිරික්ත වාසියක් නිෂ්පාදන අතිරික්තයක් එනවා කියලා අපි කියනවා. හොඳයි. ඊළඟ තවත් හොඳ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නාංක 8 බලන්න. ප්‍රශ්නේ හොඳට කියවලා බලුවොත් අපිට කියනවා එක්තරා ආර්ථිකයක එක්තරා භාණ්ඩයක අදාළ ඉල්ලුම් හා සැපයුම් ශ්‍රිත දීලා තියෙනවා. ඉල්ලුම් හා සැපයුම් ශ්‍රිත. කොහොමද දෙන්නේ? අපි කියනවා QD සමානයි ඍණ 100 ධන 5p. ඊළඟට QS සමානයි ඍණ 100 ධන 5p. QD සමානයි 500. අන්න පාඩමක තියෙන තොරතුරු. හරි. රජය මෙම භාණ්ඩයේ සෑම ඒකකයක් පාසාම නිෂ්පාදකයන් වෙත නිශ්චිත මුදලක් සාමදායක ලෙස සැපීමට තීරණය කිරීමට හේතු වේ. හරි. එහෙනම් තීරණය කිරීමේ හේතුවෙන් ඔන්න බලන්න අපි ප්‍රශ්න කරනවා පාරිභෝගික අතිරික්තය නිෂ්පාදන අතිරික්තය බලපෑම සහ ආර්ථික සුබ සාධනයට වෙච්ච බලපෑම. හරි. මෙතනදී මෙන්න මේ වගේ තැනකදී අපි හිතමුකෝ නිකන් හිතලා මේ කාරණාවලට ගලපුවා කියලා. දැන් පුතාලට මතක් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ ඉල්ලුම් වා සමීකරණයක් දැක්කහම එකෙන් අදහස් වෙනවා නිශ්චිත ප්‍රමාණයක් ඉල්ලුම් කරනවා
ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැත්නම් පූර්ණ නම් ඉල්ලුම් තත්ත්වයක් විස්තර වෙන්නේ. හරි. පූර්ණ නම් ඉල්ලුම් පූර්ණ අනම් ඉල්ලුම් තත්ත්වයක් විස්තර වෙන්නේ. පූර්ණ අනම් ඉල්ලුම් තත්ත්වයක්. හරි. සැපයුම් වක්‍රය සාමාන්‍ය. ඍණ පරාසයෙන් ආරම්භ වෙලා ගමන් කරන සාමාන්‍ය සැපයුම් වක්‍රය ගැන කියවෙන්නේ. අපිට මේ ගානේ සහනාධාරය ගැන මොකක් විස්තරයක් කියලා නැහැ. හරි. නමුත් දරුවෙක්ට මේකේ ටිකක් හොඳට පුරුදුකාරයෙන් කරනවා නම් ඔයාලට මේකේ පොඩි ගැළපෙලි කරලා බලන්න පුළුවන්. මේක හදලා බලන්න පුළුවන්. ඒ උදාහරණයක් QD සමානයි QS කියලා. 500 සමානයි ඍණ 100 ධන 5යි P. එහෙමනම් මේ පැත්තට මෙයා ආව 400ක් වුණා. මේ පැත්තේ 5යි P. දැන් P සමානයි 400 5න් 400 5න් බෙදෙනවා. ඔයාලට උත්තර එනවා P සමාන 100. 20ක සමතුලිත මිලක්. සමතුලිත මිල 120යි. ප්‍රමාණය ආදර්ශකල බැලුවොත් කාට ආදර්ශ කරත් 500. ඒ කියන්නේ නිශ්චිත ප්‍රමාණයක්. ඒ කියන්නේ පූර්ණ අනම ඉල්ලුම් වක්‍රයක මෙයා ඉන්නේ. හොඳයි. දැන් අපි දන්නවා සහනාධාරය. සහනාධාරයේ ප්‍රමාණයක් ගැන අපිට කියවෙන්නේ නැහැ. සහනාධාරයක් දුන්නොත් අපි දන්නවා සැපයුම් වක්‍රය දකුණට විතැන්වෙනවා. හරි. අපි මේක හිතලා බලන්න අපි මේ වැඩේ කරගෙන යමු. දකුණට විතැන්වෙනවා. දකුණට විතැන්වීමත් එක්ක පූර්ණ අනන්‍ය ඉල්ලුම් තත්ත්වයකදී සහනාධාරයේ වටිනාකමින්ම භාණ්ඩයේ මිල පහළ යනවා කියලා අහලා තියෙනවා. අපි නිකන් හිතලා ගියත් දාමු 100ක් කියලා. එතකොට පූර්ණ අනන්‍ය ඉල්ලුම් තත්ත්වයකදී සහනාධාරයේ වටිනාකමින්ම මිල පහළ යනවා. ඉතින් ඒක ගැළපිල්ලක් විදිහට දාලා බලන්න පුළුවන්. රුපියල් 20ක සහනාධාරයක් හරි දුන්නොත් කොහොමද වෙන්නේ කියන එක. හරි. අනිත් එක අපි දන්නවා මෙහෙම දෙයක්. සහනාධාරයෙන් පස්සේ හෝ බද්ධ නිසා වක්‍රයක් විතැන්වුනොත් ඒ වක්‍රය අතර පරතරයට හේතුව සහනාධාරයේ ප්‍රමාණය. එහෙනම් සහනාධාරය 20 නම් 20යි, 10යි නම් 10යි, 5යි නම් 5යි. හරි. දැන් මේකේ මම මේ හිතලා ඉලක්කමක් දැම්මා. මොකද මේකේ සහනාධාරයේ අගයක් ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. අපි මේක තේරුම් අරගෙන මේක අවබෝධ කරගන්නවා කියලා මේක බලලා තියෙනවා. හරි. එහෙනම් දැන් ওই සිද්ධියත් එක්ක අපි ප්‍රශ්න කරන්නේ මෙහෙමයි. පාරගෝයික අතිරික්තයට වෙච්ච බලපෑම ගැන අපි අහනවා. ඔයා හොඳට බලන්න. මේක හොඳට මතක තියාගන්න. පූර්ණ අනම්‍ය ඉල්ලුම් තත්ත්වයක් කියන්නේ ඕනම මිලකදී පාරගෝයික ඒ භාණ්ඩ මිලදී ගන්නවා. මිල වැඩි වුණත් මිල අඩු වුණත් පාරගෝයික ඒ භාණ්ඩ අත්හරින්නේ නැහැ. අත් නොහරිනවා නම් එයාට මිල පහළ යද්දි මිල ඉහළ යද්දි එයා භාණ්ඩය අත්හරින්නේ නැතුව නම් මීන පාරගෝයිකෙක් නම් මිල පහළ යනකොට ඒ මිල පහළ යන සම්පූර්ණ වාසිය පාරගෝයිකයට ලැබෙනවා. ඒතර පාරගෝයිකක අතිරික්තය මේ වගේ වෙලාවක මොකද මිල සම්පූර්ණයෙන් අඩු වෙනවා කියලා කියන්නේ සහනාධාරයේ වාසියම පාරගෝයිකයට අත්පත් වෙනවා. එහෙනම් පාරගෝයික අතිරික්තය වැඩි වෙනවා. එහෙනම් බලන්න උත්තර ලිස්ට් එකේ බැලුවොත් එහෙම උත්තර තුනක් තියෙනවා. නිෂ්පාදන අතිරික්තයෙන් මොකද වෙන්නේ? ඔන්න ඔතන ප්‍රශ්නයක් තියෙනවා. නිෂ්පාදන අතිරික්තය. දැන් නිෂ්පාදකයා 120 ගාන එක 500 කලවි කරා. දැන් සහනාධාරයෙන් පස්සේ එයා රුපියල් 100ට මේක කලවි කරා. රුපියල් 100 ගාන 500. නමුත් රජයෙන් වෙලෙන්දට හම්බ වෙනවා ඉතුරු කොටස. ඒතර වෙලෙන්දගේ සුද්ධ ආදායම ඒත් මේ කොටසමයි. මේකෙන්ද වෙලෙන්දට සහනාධාරයෙන් පස්සේ 100ට අලවි කළාට රුපියල් 20ක සහනාධාරයක් වෙලෙන්දට ලැබෙන නිසා වෙලෙන්දගේ පෙර ආදායම ලැබෙනවා නම් 500ට නම් වෙලෙන්දගේ අතිරික්තය පෙර අතිරික්තයම යත් ලැබෙනවා. දැන් නිෂ්පාදන අතිරික්තයේ කිසිදු වෙනසක් වෙලා නැහැ. එහෙනම් අන්න එතකොට දැන් ඔයාලට උත්තරය ගැන යම් තැනකට එන්න පුළුවන්. පාරගෝයික අතිරික්තය වැඩි වෙනවා. නිෂ්පාදන අතිරික්තය වෙනසක් නොවේ. බලපෑමක් නැහැ. දැනට ඔයාලට උත්තරේ නිර්මාණය වෙලා උත්තරේ අංක 2 විතරයි දැනට තියෙන්නේ. සහ අනිත් එක හොඳට තේරුම් අරගන්න පූර්ණ අනම්‍ය ඉල්ලුම් තත්ත්වයකදී හෝ පූර්ණ අනම්‍ය සැපයුම් තත්ත්වයකදී මේ මතක තියාගන්න. පූර්ණ අනම්‍ය ඉල්ලුම් තත්ත්වයකදී හෝ පූර්ණ අනම්‍ය සැපයුම් තත්ත්වයකදී බදු පැනවීමක් හෝ සහනාධාර ලබා දීමක් කරන අවස්ථාවක සමස්ත සුබ සාධනයට හානියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අහිමි සුබ සාධනයක් බදු සම්බන්ධයෙන් ගත බදු බරක් වගේ බලපෑමක් ආර්ථික තුළට පවතින්නේ නැහැ. ඒ හින්දා ඒක පොදුවේ මතක තියාගන්න. අන්න එතකොට උත්තරේ අංක 2 වාට ගන්න පුළුවන්. අනේ විදිහට අපිට මේක තව ගැටලු ඉස්සරහට කතා කරගෙන යන්න පුළුවන්. තව එක තැනක අපි බලමු මෙහෙම සිද්ධියක්. හරි. නවවෙනි ප්‍රශ්න බලන්න. එක්තරා පාරගෝයික පිරිසකගේ මුළු පැහැදම ඔවුන් මිලදී ගන්න ලබන ප්‍රමාණය වැඩි කරන විට වෙනස් වී ඇති ආකාරයේ පහත ප්‍රස්තාවයෙන් නිරූපණය වෙනවා.
හරි. එතකොට ඔන්න ඔක හොඳට බලන්න. ඔතනකට ලොකු විෂය කොටසක් තියෙනවා. අපි ඒකේ අදහස ගමු. සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක නම්‍යතාවය බිඳුවේ සිට අනන්තය දක්වා වේදෙනවා කියලා අපි කතා කරනවා. මෙතන මධ්‍ය ලක්ෂය 1යි. මෙතන අපරිමිතයි. මෙතන නම්‍යතාවය 0යි. හරි. ඒ වගේම ඒ සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක් සම්බන්ධයෙන් පාරිභෝගිකයාගේ පැහැදම රූප සටහන කාට දීලා තියෙන එක. හරි. පැහැදම සහ ඊළඟට ප්‍රමාණය ගැන කතාවක් කියනවා. හරි. එතකොට පැහැදම හැසිරෙන විදිහත් උදාලා මේ විදිහින් තියරි කොටසක් ඉගෙනගෙන තියෙනවා. හරි. මේ ඔයාලට මොන ගැහනේ ඔයාලා දැනගන්න මේ තියරි කොටසක් කායික රූප සටහන කොමෙන්ද. ඒතර පාරිභෝගික පැහැදමින් මේ ආකාරයේ හැසිරීමක් අපිට දකින්න ලැබෙන්නේ සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවක. මොකද මේ කොටස 9යි මේ කොටසදී ඉල්ලුම 9යි. මෙතනදී ඒකේ 9යි පූර්ණ 9යි පූර්ණ 9යි. එතකොට දැන් ඔන්න ඊළඟ කතාව තමයි මම මේ පුංචි කොටසක් මතක් කරලා දෙනවා මේ විශේෂ කාරණාවක් මේ ප්‍රශ්නට උත්තර දෙන්න ඕනේ නෙවෙයි. 9 පරාසයේදී මිල සහ පාරිභෝගික පැහැදම අතර අපි දන්නවා ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. අනම්‍ය කලාපය තුළදී මිල සහ පාරිභෝගික පැහැදම අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා. හරි. ඒකීය නම්ය වෙනකොට පාරිභෝගික පැහැදම උපරිම මට්ටමකට පත් වෙනවා. එහෙනම් මේ කියන පාරිභෝගික පැහැදමේ හැසිරීම විස්තර වෙන්නේ මෙන්න මේ වගේ සාමාන්‍ය ඉල්ලුම් තත්ත්වයක් තියෙන පරාසයක් තුළ විතරමයි. හරි. දැන් මම මේ උත්තරේ ලේසියෙන් ගන්න පුළුවන් ක්‍රමයක් මේ නිර්මාණය කළා දුන්නේ. ඉතින් ඔයාලට මම කෙලින් ඉස්සෙල්ලා උත්තරේ පෙන්නලා ඉන්න කොච්චර ලේසිද නේ යම් පුරුල් දැනුමක් මේ විෂය කොටස ගැන තියෙනවා නම් මේකට තීරණය වෙන්න කියලා. මෙම ප්‍රස්තාර සතහන අනුව ඔබට එකඟ විය නොහැකි ප්‍රකාශය හඳුනා ගන්න. හරි. ඒකෙන් ඉස්සෙල්ලා මම උත්තරේ වහලා පෙන්නලා ඉන්න කොච්චර ලේසියෙන් යන්න පුළුවන්. මෙම භාණ්ඩේ සැපයුම්කරු මිල ගණුවෙකු වේ කියලා කියනවා. ප්‍රයිස් ටේකර් කෙනෙක් මිල ගණුවෙක්. මිල ගණුවෙක් කියන කෙනා මොන වෙළඳපළේද ඉන්නේ? අපි දන්නා පූර්ණ තරංකාරී වෙළඳපළක ඉන්නේ. පූර්ණ තරංකාරී වෙළඳපළක එවැනි ආයතනයක ඉල්ලුම් වක්‍රය කොහොමද පුතේ පිටන්නේ? ප්‍රමාණක්ෂයට සමාන්තරව පිටන්නේ. පූර්ණ නම්මේ ඉල්ලුම් වක්‍රයක් විදිහට පිටන්නේ. එහෙනම් ඒ වගේ තත්ත්වයකට අදාළව නෙවෙයි මේ පැහැදිලිව මේ ආකාරයට හැසිරෙන්නේ. එතකොට ඒ කියන්නේ අන්නේ ඒ කියන්නේ යම් ඒ කොටස ඒ පරාසය ගැන හොඳ ගැළපීමක් ඔයාලට අදහසක් තිබ්බනම් ඔයාලට ශනිකව තීරණය කරන්න පුළුවන් මේක වැරදි ඔය අන්තිම උත්තරේ සම්බන්ධයෙන් එකඟ විය නොහැකි ප්‍රකාශය අන්තිම උත්තරේට එකඟ වෙන්න බෑ. හැබැයි අනිත් කාරණා හරි. ඔන්න ඔතනින් වාර හොඳ දේවල් ටිකක් තොරතුරු ටිකක් ඉගෙන ගන්න පුළුවන් තියෙන්නේ. ප්‍රමාණය බිඳුවේ සිට අඩු වන විට ප්‍රමාණය Q1 සිට Q බිඳුවනේ Q බිඳුවේ සිට අඩු වන විට ප්‍රමාණය අඩු වෙනවා. ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ මේ සීමාවේදී ඉල්ලුම් වක්‍රය. ඒතර ප්‍රමාණය අඩු වෙනවා මිල වැඩි වෙන්න ඕනේ. මිල වැඩි වෙනකොට පාරිභෝගිකයාගේ පැහැදම අඩු වෙනවා නම් මේ ප්‍රදේශයේදී. එතකොට මිල මේ ප්‍රදේශය කියලා කියන්නේ නම් කලාපය. ඉතින් අපිට කියනවා අඩු කරන විට ප්‍රමාණය අඩු වන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් මිල වැඩි වෙනවා. මිලේ වෙනස වඩා එතකොට බලන්න ප්‍රමාණය අඩු වන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින්. මොකද මිලේ වෙනස වඩා ප්‍රමාණය වෙනස වැඩි නම් මේ කලාපයේදී. හොඳට හිතන්න මේක ගොඩාක් වටින ප්‍රශ්නයක්. ප්‍රමාණය Q1 මිල ශූන්‍ය නෙවෙයි. මෙතන. උපරිම ඉල්ලුම් මිලනේ. එතකොට Q1 මිල ශූන්‍යයි. හරියටම හරි. ඒක වෙන්න පුළුවන්. ප්‍රමාණය Q බිඳුවේදී ඉල්ලුම් නම්‍යතාවය කියවේ. බිඳුවේදී ඉල්ලුම් නම්‍යතාවය ඒකීයයි. ප්‍රමාණය Q බිඳුවේ සිට වැඩි කරන විට වැඩි වෙන විට ප්‍රමාණය වැඩි වෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් මිල අඩු වෙනවා. ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රමාණය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ප්‍රමාණය මුළු මිල අඩු වෙනවා. හැබැයි
අනම්ම නිසා අපි දන්නවා මිලේ වෙනසට වඩා ප්‍රමාණය වෙනස අඩුයි. හරි. එහෙනම් හතරවෙනි උත්තරෙත් හරි. දැන් ඔයාලට තේරෙනවද? ඔන්න ඔය විදිහට බැලුවාම මේ ගැළපෙන්නේ. ඒක නිසා මේ අපිට මේ හැම කොටසකම අපේ මේ විශේෂ සීමා ඇතුලේ විශේෂ දැන් ගණනාවක් ආවරණය වෙනවා. එහෙනම් අපිට අපි එහෙම විවරණය කරගෙන යන්න උත්සාහ කරනවා දැන් ඉදිරියේදී මේ අදාළ ප්‍රශ්නෙට පිළිතුරම විතරක් නෙවෙයි අපි විශේෂයෙන්ම ඔයාලට මේ හිතන්න ලොකු ඒරියා එකක් හදනවා. ඒ හින්දා විභාගයට මාසයකට බොහොම සුළු කාලයක් ආසන්න කාලයක් තියෙන තව ඒ හින්දා සබ්ජෙක්ට් එක ගැන හිතන මට්ටමයි වැඩි කරගන්න ඕනේ. නැවත නැවත පරණ ප්‍රශ්න අරගෙන ඒව ඇතුලේ තව ප්‍රශ්න අහන්න පුළුවන් හිතන විදිහ වලට කියා දෙනවා. අනුමාන කරපු ප්‍රශ්න ගණනාවක් කතා කරනවා. ඒ නිසා නැවත මේ වීඩියෝ නැවත බලමු. තවත් මේකේ විෂය කරුණු ගැන අධ්‍යයනය කරන්න. අපි එක දිගටම වීඩියෝ වැඩසටහන් මාලාවක් වලට ගෙනවා වියත් කවුරු හරහා. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයත් එක්කම තව ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ විෂය කොටස් ගැන නැවත හිතලා බලන්න. ඒ කොටස් ගැන විවරණයන් නැවත වීඩියෝ වැඩසටහන් අපි 10කට විතර ආසන ප්‍රමාණයක් විභාග ඉලක්ක කරලම කතා කරන රචනා ප්‍රශ්නත් අපි හරහා කතා කරනවා. ඉතින් දිගටම මේ සමග විෂයන් තුනත් එක්ක විශ්ව වාණිජාංශයේ දරුවෝ රැඳිලා ඉන්න අපි තවත් වැඩසටහනකින් මුණ ගැහෙමු. දරුවන්ට ජයග්‍රහී ඉලක්කයකට මම සුබ පතනවා. හොඳින් වැඩ කරගෙන යන්න අපි නැවත මුණ ගැහෙමු. ජාතික වියත් පවුරු